දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. නැවත වාරයක් අමවීම සතුටක්. දෙවියන් වහන්සේගේ ශුද්ධ අනර්ග අලංකාර නාමයට සියලු ප්‍රශංසා වේවා. අපි කරන මේ හැම දෙයකින්ම මහිමය ගෞරවය මහෝත්තම දෙවියන් වහන්සේට වේවා. මගේ දරුවනි පළමු අපි යාඥා කළ ආරම්භ කරමු. ඊට කලින් මා සිකුරාදා අපි උන්වහන්සේගේ අනාගත වාක්‍ය කාරණාවල් එක දවසෙම අනාගත වාක්‍යන් 26ක් සිදු වුණා කියන එක අපි ඉගෙන ගත්තා. ඉතින් ගොඩක් සතුටක් උන්වහන්සේගේ මේ කාරණා මැද්දේ අපිට සමහරට ඔබට අලුත් ඇති ඔබ අලුතෙන් දැනගන්නවා ඇති තව කෙනෙකුට කියා දෙන්න ඒකයි වැදගත් වන්නේ. බයිබලයේ පුරාම තිබිච්ච ඒ කාරණාවල වලින් 26ක් සිදු වුණා. ඊට පස්සේ අපි බැලුවා ඉරුදින මලෝන්ගේ නැගිටීමත් අනාගත වාක්‍යයක්. ඒ කාරණාව තමයි අද අපිට කතා කරන්න යන්නේ. මගේ දරුවනේ කෝකටත් අපි මොම සුදාඥාන්සේගේ ප්‍රඥාව ඉල්ලමු. අපි යාඥා කරලා ආරම්භ කරමු. අපි යාඥා කරමු. බ්‍රද යාඥා කරා. හලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමිනේ. අපට බොහෝ සීන් ප්‍රේම කරන්නා වූ ජීවමාන සර්ව බලධාරී දයාබර දෙවි පියාණනි ස්වාමිනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පියාණනි අපි ඔබ වහන්සේගේ පාද පාමුලට මේ දවසේ එකතු වෙනවා. ස්වාමිනිය ඔබ වහන්සේ ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේලා කුරුස පූජාවෙන් පසු ඔබ වහන්සේගේ වචන ප්‍රකාරව ඔබ වහන්සේ දින තුනකින් මේ මලවුන් පරාජය කොට නැවත ස්ථානගතව ස්වර්ගයේ පියාණන් වහන්සේගේ දකුණු පසේද අපේ හදවතේද ලැබුම් ගත්තා වූ දෙවියන් වහන්සේ ඔබයි. මගේ පියාණනි අද දවසේ ඔබ වහන්සේගේ කුරුස පූජාවේ ස්ථානය ගැන කතා කරන්නට අපිට දුන්නා වූ මේ අනර්ග කාලය නිසා ස්තුතියි ස්වාමිනී. ඔබ නැවත අපාතරට වැඩියා. ඔබ අප සමග සිටිනවා ස්වාමිනී. ජීවමානව අපාතර සිටින එකම දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී. මහෝත්තම දෙවියනි ඔබ වහන්සේට මේ සියලු කාරණා බාර කරනවා. අද දවසේ ඔබ වහන්සේගේ මේ වචනය ගැන නොදන්නා වූ බොහෝ මිනිසුන් අතරට මේ වචනය ගෙන යන්නට ඔබ වහන්සේගේ දාසයාව පාවිච්චි කරන නිසා ඔබට ස්තුතියි ස්වාමිනී. ඒට උපකාර කරන්නා වූ සියලු දෙනාද මේ සෑම කාරණාවක්ද මේ භූමියද මේ කාරණාවට සහභාගී වෙන්නා වූ සියලුම දෙනාද මේ අසන්නා වූ නරඹන්නා වූ සෑම දෙනාම ඔබ වහන්සේගේ ශ්‍රී හස්තයට බාර කරනවා ස්වාමිනී. ඔබ මේ සෑම මිනිසෙකුටම කතා කරන්න ආශිර්වාද කරන්න ඔබගේ අධික දයාබර කරුණාව සහ අනුග්‍රහය ඔවුන් මත තබන්න සියල්ල ඔබට බාර කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් ප්‍රේමණීය නාමයෙන්. ආමේන් ආමේන්. අපි ප්‍රශංසා කරමු මහිමය ගෞරවය මලෝගේ නැගිට ජීවමාන ස්වාමිනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අබ්බා පියාණන්ට අපි සියලු මහිමය ගෞරවය ප්‍රශංසාව දෙනවා. ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා. මගේ දරුවනේ කිතුණුවන්ගේ තිබෙන ලොකුම ජයග්‍රහණය තමයි කුරුස පූජාවේ ජයග්‍රහණය. ඒ ජයග්‍රහණයෙන් පසු තිබෙන මහා ජයග්‍රහණය තමයි මලෝන්ගේ නැගිටීමේ ජයග්‍රහණය. පාවුල්තුමාගේ අදහස් අනුව පාවුල්තුමා කියනවා ක්‍රිස්තුස් වහන්සේ මලෝන්ගේ නැගිට නැත්තම් අපේ දේශනාවල් අපේ ලිවීම අපේ මේ සාක්ෂිය මේ හැමදේම නිෂ්ඵලයි කියලා. උන්වහන්සේ තියෙන එකම ජයග්‍රහණය එකම ජය කොඩිය ඇවිල්ලා උන්වහන්සේගේ මලෝන්ගේ නැගිටීම. එනිසා මේක විශේෂ කාරණාවක්. අද දවසේ අපි බලන්න යනවා මේ මලෝන්ගේ නැගිටීමේ තිබෙන කාරණාවල වලින් තිබෙන ආශිර්වාදවල මොකක්ද කියන එක. උන්වහන්සේගේ මලෝන්ගේ නැගිටීමේ තියෙන සත්‍යතාවයෙන් තුළ තිබෙන ආශිර්වාදවල මොකක්ද කියන එක අපි බලන්න යනවා. මොකද මේ දවස් වලින් අවුරුදු ගානක ඔබ ඒ තුළ තිබෙන කාරණාවල් දේශනාවලින් අසලා ඇති. නිසා පොඩි වෙනසකින් ඒ ආශිර්වාදවලදී අපි බලන්න යනවා. මගේ දරුවනේ බයිබලයේ අනුව අපි භාවිතා කරන වචනය මලෝන්ගේ නැගිටීම. ඒක ලස්සන ඉංග්‍රීසි වචනේ තියෙනවා resurrection කියන වචනය. අපි භාවිතා කරන වචනය. නමුත් ලෝකෙට මතු කාලයේදී බෝධේවල් කිතුණුවන් මැද්දේ මුසු වුණා වගේ කලවම් වුණා වගේ ඊස්ටර් කියන වචනයත් කලවම් වුණා. ඒක අපිට අයිති දෙයක් නෙමෙයි. මොකද ඊස්ටර් කියන වචනේ තුළ ලොකු කතන්දරයක් තිබෙනවා. ඒක අපි දවසක බලමු. ඊස්ටර් කියන වචනය කෙලින්ම ඊස්ටර් කියන වචනය බයිබලෙන් භාවිතා වෙලා නැහැ. මලු බදාදා කියන එකේම භාවිතා වෙලා නැහැ. නමුත් මලෝන්ගේ නැගිටීම resurrection කියන වචනය භාවිතා වෙලා තිබෙනවා. අපි භාවිතා වෙච්ච වචනය අපි අර්ථය අපි ගමු. ඊස්ටර් කියන වචනයට මුල් ආරම්භය මුල් භාෂාව වන්නේ අශීරිය භාෂාවෙන් තමයි ස්ථාර් කියන වචනේ තමයි තිබුණේ. ඒ වචනේ පසු කාලෙක ග්‍රීක භාෂාවේ ඊස්ටර් කියන වචනයට පරිවර්තනය වෙනවා. පසුව ඒක එබ්‍රේ භාෂාවට අස්රෝත් කියන වචනයට පරිවර්තනය වෙනවා. මේ අස්රෝත් ඒ වගේම අපි දන්නවා නෝවාගේ පුතා කාම් සාපලද්දෙක් වෙනවා නෝවා නිසාම නෝවාගේ මුඛෙන්. ඊට පස්සේ ඌට ඉපදෙනවා ගූස් කියන දරුවෙක්. ඒ කූසා සෙමිරාමිස් කියන බැබිලෝනියේ කාරණාවලට බැබිලෝනිය නමස්කාරට අත්විවරම දමනවා. බැබිලෝනියේ මූලික කාරණා වන්නේ නිම්රෝද්. ඒ නිම්රෝද්ගේ මව් සහ පිය මේ කතන්දරය තුළ තමයි බොහෝ දේවල් අපි නත්තලටත් ඒ වගේම අපේ පාස්කෝඩත් මුසු වෙලා තිබෙනවා. සමහර විට මේ මිත්‍යා කතාවල් බිත්තරයක් බින්දිලා ඒ තුළ ආපු
මලුන්ගේ නැගිටීම කියන කාරණාවල ඔක්කොම අර්ථවත් නැති කාරණාවල්. නමුත් ඒවට භාවිතා කරන වචනේ තමයි ඊස්ටර් කියන වචනය. සෝ ගොඩක් වෙලාවට කිතුණු අපි ඊස්ටර් කියන වචනේ අපි හරි ආත්මික කිතුණුවන් භාවිතා කරන්නේ නැහැ. ඒ ගැන පොඩ්ඩක් හොයන්න බලන්න ලියන්න. නමුත් අපි අද යන්නේ මගේ දරුවනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මලුන්ගේ නැගිටීමේ ආශිර්වාදවල ගැන කතා කරන්න. රෝම 1:5 අපි කියමු. රෝම 1:5 පුත්‍රයාණන්ගේ මාංශවත් වීමෙන් මලවුන්ගේ නැගිටීමේ බලයේ ආශිර්වාදය. බලන්න ස්වාමීන් වහන්සේ මනුස්සත්වය ගන්නවනේ. දැන් ස්වර්ගයේ ඉඳලා දෙවිඳුන් මනුරුවක් ගන්නවා මනුස්සත්වයට පත් වෙනවා කියන එක බලයේ කාරණාවක්. ඒක බලයක් නැතුව කරන්න බෑ. ඒ වගේම මලවුන්ගේ නැගිටීමත් බලයේ කරනකොට කාරණාවල්. ඒ නිසා පුත්‍රයාණන්ගේ මාංශ වීමෙන් මලවුන්ගේ නැගිටීමේ බලයේ ආශිර්වාදය අපට උරුම වෙලා තිබෙනවා. මලෝන්ගේ නැගිටීමේ කිතුණුවන්ට තිබෙන ක්‍රිස්තුස් වහන්සේ තුළ අපට උරුම වෙන එකම ආශිර්වාදය තමයි මලෝන්ගේ නැගිටීමේ ආශිර්වාදය. පිලිපි 3:10 කියනවා. පිලිපි 3:10 මලවුන්ගේ නැගිටීමෙන් පංගුකාරකමේ ආශිර්වාදය. මලෝන්ගේ නැගිටීමේ පංගුකාරකම අපි කියද්දී ඊට කලින් අපි කියන්න ඕන මරණයේ පංගුකාරකම. ක්‍රිස්තුස් වහන්සේගේ මරණයේ පංගුකාරකම අපට තිබෙනවා වගේම ක්‍රිස්තුස් වහන්සේගේ මරණයේ පංගුකාරකම කොටස්කරු අපි වෙනවා නම් මලෝන්ගේ නැගිටීමේ කොටස්කරුවොත් අපි වෙනවා. ඒ නිසා මගේ දරුවෝ ඔබ ඒ ආශිර්වාද ලබනවා මලෝන්ගේ නැගිටීමේ කොටස්කරුවෙක් ඔබ. ඒ නිසා ඔබත් මලෝන්ගේ නැගිටින කෙනෙක්. ආමෙන්. දැනටත් නැගිටලා ඉන්න කෙනෙක්. අපි 1 පේත්‍රස් 3:21 කියනවා. 1 පේත්‍රස් 3:21 වතුර බෞතිස්මේදී මලුන්ගෙන් නැගිටීමේ ආශිර්වාදය. වතුර මම ඒකයි කිව්වේ නැවතත් අපි දැනටම මලුන්ගේ නැගිටලා ඉන්නවා. ඒක තමයි අපේ ආත්මීක ඒ මිනිස්යාගේ. අපි පරණ මිනිස්යා පාවුණා. අපි නැවතත් ජලයට ඇතුල් වෙලා ජලයෙන් එළියට ආවේ මලුන්ගේ නැගිටීමේ කාරණාවට කරුණු. ඒක ඡායාවක්. ඒ නිසා මගේ දරුවනි බෞද්ධීසම තුළ අපි ඒ ආශිර්වාදය මලුන්ගේ නැගිටීමේ ආශිර්වාදය අපි ලබා දෙනවා. 1 කොරින්ති 15 3 ඉඳලා 6. 1 කොරින්ති 15 3 සිට 6. මලුන්ගෙන් නැගිටීමේ බොහෝ අයට දර්ශනය වීමේ ආශිර්වාදය. ඔව් දැන් මෙතන තිබෙන එකම කාරණාව වන්නේ ක්‍රිස්තුස් වහන්සේ මොකද කරේ මලුන්ගේ නැගිටට පස්සේ දවස් 40ක් පොළොව මතේ බොහෝ අයට උන්වහන්සේ ප්‍රකාශ වුණා, දර්ශන වුණා. එම මොහොතේම දර්ශන වුණා. ඒ දර්ශනේ වැදගත් වන්නේ උන්වහන්සේ ඔප්පු කළා මම මලුන්ගේ නැගිට්ටා කියන එක. අපි ගත්තාම ලෝකේ බොහෝ ආගමික නායකයන්, ඒ වගේ බොහෝ දර්ශනවාදීන්, ඒ වගේ බොහෝ අපි වීරවරු හිටියා මගේ දරුවනේ. මේ මිනිස්සු පොළොවේ මැරුණා. මැරුණාම උන්ගේ සෝන් ගෙවල් ඒ රටවලින් අදටත් තිබෙනවා. අපිට ගිහලා බලන්න පුළුවන්. අපේ ලංකාවෙනුත් මා දේශපාලකගේ මේ සෝන් ගෙවල් තිබෙනවා. ඒවා සීල් වෙලා ඒවා සම්පූර්ණ වහලා. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ සෝන් ගෙයක් තිබෙනවා. ඉස්රායල් දේශයේදී ඒක ඇරිලා මගේ දරුවනේ. මොකද මේ ගල් ගුහාවට තියාගන්න බෑ මේ මහා බලය. ඒ නිසා ඒ ගුහාව කඩාගෙන ස්වාමීන් වහන්සේ මලෝන්ගෙන් නැගිට්ටා. ආමෙන්. ඒ නිසා මගේ දරුවනේ මලෝන්ගෙන් නැගිටීමේ බොහෝ අයට උන්වහන්සේ දර්ශන වුණා කාරණා මැද අපි කීපයක් අපි බලමු. ශුද්ධ මාර්ක් 16:9. මාර්ක් 16:9 මග්දලේනා මරියාට දර්ශනය වීම. ඔව් ඒක තමයි දැන් මේ මග්දලේනා මරියා හරි පුදුම දෙයක්. මලෝන්ගෙන් නැගිට පළවෙනි භාග්‍යවන්තිය පළවෙනි දවතාවට දැක්ක කෙනෙක් හැටියට මේ පෞකාර ස්ත්‍රිය උන්වහන්සේත් එක්ක ආයි ගැලවීම ලැබිච්ච දරුවෙක් හැටියට එයාට භාග්‍ය ලැබෙනවා මග්දලේනා මරියාගේ දර්ශන වීම. ශුද්ධ මතේ 28 1 ඉඳලා 9. ශුද්ධ මතේ 28 1 සිට 9. සෝන්ගේ ළඟට ආවා වූ ස්ත්‍රීන්ට දර්ශනය වීම. සෝන්ගේ ළඟට උදේ පාන්දර මේ ස්වාමීන් වහන්සේගේ මේ ශරීරයට සුවඳ ලාටු දාන්න ඒ කණ්ඩායම ආව මරිතුමිත් හිටියා. ඒ නිසා මගේ දරුවනේ මේ අයට උන්වහන්සේ දර්ශන වුණා, ඔප්පු වුණා මම මලෝන්ගෙන් නැගිට්ටා කියලා. සුද ලූක් 24:34. ලූක් 24:34 සීමෝන් පේත්‍රස්ට දර්ශනය වීම. ඔව් සීමෝන් පේදුරටත් උන්වහන්සේ දර්ශන වෙනවා. අපි ඒක දකිනවා. සීමෝන් පේදුරට උන්වහන්සේ දර්ශන වෙනවා කියන එක මලෝන්ගෙන් නැගිටීමේ දර්ශනය ලබා ගත්තා. ඒ වගේ නෙමෙයි දරුවනේ ස්වාමීන් වහන්සේගේ සුද යෝහන් 20:26 ඉඳලා 29. සුද යෝහන් 20:26 සිට 29. ගෝලියෝ 11 දෙනෙකුට දර්ශනය වීම. ගෝලියෝ 11 දෙනෙකුට දර්ශන වීම. ඒ වෙනකොටත් යුදාස් ඉවත් වෙලා හිටියා. ඒ නිසා 11 දෙනාටම උන්වහන්සේ දර්ශන වෙනවා. ඒක පුදුම දෙයක් තමයි. තෝමස් සැක හිතනවා. තෝමස් කියනවා එහෙම වෙන්න බෑ. මම දකින්නේ මම සැක. ස්වාමීන් වහන්සේ ඕ වෙනුවෙන් විශේෂයෙන් දර්ශන වුණා. ඒ නිසා උන්වහන්සේ මේ ගෝලියෝ 11 දෙනාටම දර්ශන වෙච්ච තමන් ජීවමාන භාවයේ ඉන්න බව ඔප්පු කරපු දෙවි කෙනෙක්. අපි බලමු 1 කොරින්ති 15:6. 1 කොරින්ති 15:6 500කට අධික අයට දර්ශනය වීම. දැන් මෙතන මේ වචනේ මොහොතින් බලන්න 1 කොරින්ති 15:6 1 කොරින්ති 15:6 මෙතනින් අපිට ඔප්පු වෙනවා 500කට වඩා වැඩි අයට උන්වහන්සේ දර්ශන වුණා. ආමෙන්. ස්වර්ගපත් වෙන්නට කලින් 500කට වැඩි අයට දර්ශන වෙලා තමයි ස්වර්ගයෙන් පොළවෙන් බලය ලබාගත් කෙනෙක් මම යනවා වගේම එනවා කියලා කියේ 500කට අධික කෙනෙකුට උන්වහන්සේ දර්ශන වුණා කියලා කොරින්ති පොතේ ලියලා තිබෙනවා. 1 කොරින්ති 15:7 1 කොරින්ති 15:7 සිට 8
සියලු අපොස්තලවරුන්ට දර්ශනය දී සියලුම අපොස්තලවරුන්ට උන්වහන්සේ දර්ශන වුණා. ඒ නිසා මගේ දරුවනේ මෙන්න මේ ආකාර බලදී තව දෙයක් තියෙනවා අපි මෙතනින් කියන්න ඕන. අලෝ ස්ටර්ෆන්ට දර්ශන වුණා. අපි මේකට අපි එකතු කරන්නේ නැති වුණාට ස්ටර්ෆන් කියනවා ස්වාමීන් වහන්සේ මම දැක්කා ගල් ගහලා මරද්දී මම දැක්කා කියලා. ඒ වගේම පාවුල්තුමා කියනවා මේ වගේ දුර්වල මටත් ජේසුස් වහන්සේ උන්වහන්සේ දර්ශන වුණා. පාවුල්ට දර්ශන වුණා. පාවුල්ව කැදෙව්වේ ජේසුස් වහන්සේ. ශුද්ධ යෝහන්ට පත්මෝස් දූපදේදී දර්ශන වුණා ජේසුස්. ඒ නිසා දර්ශන වීම කාරණාවල් බොහෝ. මගේ දරුවනේ ඔබ කැමති නම් ස්වාමීන් වහන්සේ ඔබ ආත්මීක දෙවියන් වහන්සේගේ අනර්ග දරුවෙක් නම් ඔබ කැමති ඔබ දෙවියන් වහන්සේට යදුවොත් ඔබටත් උන්වහන්සේ දර්ශන වේවි. ආමෙන්. අපි එමෝටම උන්වහන්සේ දර්ශන වෙන්නේ. මොකද උන්වහන්සේ ජීවමාන නිසා. උන්වහන්සේ ජීවමාන නිසා උන්වහන්සේ දර්ශන වෙන කතා කරන දෙවි කෙනෙක්. අද අපි බලන්න යනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මනෝගේ නැගිටීමේ තියෙන සත්‍යතාවයේ තිබෙන ආශිර්වාදවල මොකක්ද? මේක අපිට වැදගත්. ටිකක් ගැඹුරින් ආන්න බයිබල් පද ටික ලියා ගන්න. ඔබගේ ජීවිතේට මේක අදාළයි. මොකද අපි මලෝගේ නැගිටීමේ දවසේ බොහෝ කාරණාවල් දේශනා කරනවා. හොඳයි යාපත් ආන්න ලියා ගන්න. නමුත් අද මේ කාරණාවල් ගැඹුරින් ඔබගේ ජීවිතේට අදාළ කරාගෙන ඔබට උරුම කරා ගන්න. ඒක එපේසි 1:7 එපිසි 1:7 කොලොසි 1:14 අපේ මිදීමේ ආශිර්වාද මලෝගේ නැගිට නිසා තමයි මගේ දරුවනි මිදීමේ ආශිර්වාදය අපි උරුබක්කාරී වුණේ. ආමෙන්. එපේසි 1:7යි කොලොසි 1:14ත් කියනවා අපේ මිදීමේ ආශිර්වාදය උන්වහන්සේගේ මලෝගේ නැගිටීමෙන් අපි සත්‍යතාවයට උරුමකාරයෝ වෙනවා අපි. ආමෙන්. රෝම 3:24 රෝම 3:24 රෝම 5:1-2 අපේ ධර්මිෂ්ඨකමේ ආශිර්වාද මතක තියාගන්න ඔබයි මමයි ධර්මිෂ්ඨෙක් වෙන්නේ ස්වාමින් වහන්සේ මලෝගේ නැගිට නිසා. ආමෙන්. උන්වහන්සේගේ කුරුස පූජාවෙන් පමණක් මේක අවසන් උනේ නැහැ. ඒක පරිපූර්ණ වෙන්නේ මලෝගේ නැගිටීමේ කාරණා කරුණු කොටගෙන. ඒ නිසා රෝම 3:24 රෝම 5:1 ඉඳලා 2 කියනවා අපි ධර්මිෂ්ඨය උනේ උන්වහන්සේගේ මලෝගේ නැගිටීමේ කාරණා නිසා. ආමෙන්. තුන්වෙනි කාරණාව. හේබ්‍රෙව් 1:3 තීතස් 2:14 අපේ පවිත්‍ර වීමේ ආශිර්වාදය. ඔව් අපි මේ මිනිස්සුන්ට පව්කාර අපිට පාපෙන් පිරිච්ච අපිට ආදාංගයේ ජම්මික පාපිට උරුම වෙච්ච අපිට නිරේට උරුම වෙච්ච අපිට සාප පාප රෝගෙට උරුම වෙච්ච අපිට ස්වාමීන් වහන්සේගේ මලෝගේ නැගිටීම එබ්‍රේය 1:3යි තීතස් 2:14ත් කියනවා අපේ පවිත්‍ර වීමේ ආශිර්වාදය උන්වහන්සේගේ මලෝගේ නැගිටීමෙන් අපි ලබා ගත්තා කියලා. ආමෙන්. ආමෙන් ආමෙන් ආමෙන්. ඔබ ආමෙන් කියන්න ඕන ස්තුති කරන්න ඕන. අපි යන හතරවෙනි කාරණාවට. 2 කොරින්ති 5:17 අපේ නව මැවිල්ලේ ආශිර්වාදය උන්වහන්සේ මලෝගේ නැගිට නිසා තමයි මගේ දරුවනේ අපි ඔක්කොම ළම නව මැවිල්ලක් උනේ. ආමෙන්. අප නව මැවිල්ලක් වුණා. උන්වහන්සේගේ මේ අනර්ග මලෝගේ නැගිටීමෙන් අපි එමෝම කිතුනුව එමෝම ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන එමෝම නව මැවිල්ලක් වුණා උන්වහන්සේගේ මලෝගේ නැගිටීමෙන්. පස්වෙනි කාරණාව 1 කොරින්ති 4:10 1 කොරින්ති 4:10 ප්‍රඥාවන්තකමේ ආශිර්වාදය ඕ මගේ දරුවනේ අපට ස්වාමීන් වහන්සේ දෙන්න මේ ආත්මික කාරණාවල්. ඒකයි පාවුල්තුමා කියන්නේ මේක මේ ලෝකේ ආචාර්යවරුන්ට මේවා තේරෙන්නේ නැහැ. අපේ ප්‍රඥාවන්ත උන්ට මෝඩකම කියලා උන් කියනවා. ඒ නිසා මගේ දරුවනේ මේ ප්‍රඥාව ආත්මික කාරණාවල් ප්‍රඥාව ලැබෙන්නේ උන්වහන්සේගේ මලෝගේ නැගිටීමේ කාරණා කරුණු කොටගෙන. ඒ නිසා ඒක ස්වාමීන් වහන්සේ මලෝගේ නැගිට නිසා අපට ලැබිච්ච ස්වර්ගීය ප්‍රඥාවේ ආශිර්වාදය. ආමෙන්. ආයවෙනි කාරණාව 1 තිමෝති 1:12 පිලිප්පි 4:13 අපේ බලයේ ආශිර්වාදය මේක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ පාවුල්තුමා බොහෝ පැහැදිලිව කියනවා මගේ දරුවනේ. අපි අද බලවත්ද? අපි අද බලවත්ව ජීවත් වෙනවද? කිතුනුවද බලවත්? කිතුනුව මරණය පාතාලයේ යක්ෂයා පරදපු අධිකාර ආධිපත්‍ය බලයෙන් පූර්ණ මනුෂ්‍යයන්. ඔබගේ වචනට බලය තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ කිව්වා මම කළාට වඩා ඔබලා කරනවා යමක් කියලා. ඒ නිසා මේ බලය පාවුල්තුමා කියනවා ලෝකේ ඉන්න සතුරට වඩා මා තුළ ඉන්න ඒ ජේසුස් වහන්සේ නිසා මම බලවත්ව සිටිනවා කියලා. ඒ බලය මලෝගේ නැගිටීමෙන් අපට ලැබුණා කියන එක තික තිමති 1:12 නොත් පිලිපි 4:13 නොත් පාවුල්තුමා කියනවා. අත්වෙනි කාරණාව 1 තිමෝති 1:16 තීතස් 3:5 අපේ දයාවේ කරුණාවේ ඉවසිලිවන්තකමේ ආශිර්වාදය. සත්‍යතාවේ ආශිර්වාදය උන්වහන්සේ මලෝගේ නැගිටේ ආශිර්වාදය. එහෙනම් ඒ සත්‍යතාවේ ආශිර්වාදය මොකද්ද? 1 තිමෝති 1:16 තීතස් 3:5 කියනවා අපිට ලැබිච්ච දයාව. ආමෙන් කියමුද? අපිට ලැබිච්ච කරුණාව. ආමෙන්. කිතුනුවාද ඉවසනවා මගේ දරුවනේ මොනතරම් ඉවසනවාද? මේ ඉවසීම ලැබුණේ කොහොමදද? මේ ඉවසීම ලැබුණේ උන්වහන්සේගෙන් ලැබුණේ කොතනද? කුරුස පූජාවෙන් ඊට පස්සේ මලෝගේ නැගිටීමෙන්. ආමෙන්. අපි ලබා තිබෙන මේ ආශිර්වාදවල දයාව, කරුණාව, අනුග්‍රහය සහ ඉවසිලිවන්තකම මලෝගේ නැගිටීමේ ආශිර්වාදයක්. ආමෙන්. 8 වෙනි කාරණාව 2 කොරින්ති 3:4
අපේ බලාපොරොත්තුවේ ආශිර්වාදය. ආමේන්. 2 කොරින්ති 3:4 කියනවා මලුන්ගේ නැගිට නිසා තමයි හැදෙইල්ලේ විශ්වාසයේ බලාපොරොත්තුවේ ආශිර්වාදය අපට ලැබුණේ. ආමේන්. අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ පාල්තුමා කියනවා මම ගිහිලා මේවා ප්‍රකාශ කරන්නේ උන්වහන්සේ මලුන්ගේ නැගිට නිසා. ආමේන්. උන්වහන්සේ මලා පමණක් නම් අපි මේ ලෝකේ ඉන්න බොහෝ දුර්වල මිනිස්සු වෙනවා. මලෝගේ නැගිටීමෙන් අපි මෙන්න මේ බලාපොරොත්තුවේ ආශිර්වාද අපි ලබාගෙන තිබෙනවා. ගලාති 2:4 ගලාති 2:4 අපේ නිදහස්කමේ ආශිර්වාදය. ඒ ක්‍රිස්තුස් වහන්සේ මලෝගේ නැගිටර කමින් අපට ලැබිච්ච අපේ නිදහසමගේ දරුවනේ. ආමේන්. එයා නැගිට නිසා තමයි මලෝගේ නැගිට නිසා තමයි නිදහස්කමේ ආශිර්වාදය අපි ලබාගෙන සිටින්නේ. ආමේන්. ඔබ නිදහස්. ආමේන්. ඔබ කියන්නේ මලෝගේ නැගිට ස්වාමීන් වහන්සේගේ මලෝගේ නැගිටීමේ බලය කරුණු කොටගෙන සාප පාප රෝග ප්‍රශ්න හැම දෙයකින්ම ඔබ නිදහස් කියලා ඔබ විශ්වාස කරනවා. ඒ නිදහස ලැබෙන්නේ මලෝගේ නැගිටීමේ බලය කරුණු කොටගෙන. 10 වෙනි කාරණාව 1 පේතෘස් 5:14 කොලොස්සි 1:20 අදියට කියන 1 පේතෘස් 5:14 කොලොස්සි 1:20 අපේ සමාදානයේ අපේ ආශිර්වාදය. සමාදානයේ ආශිර්වාදය. ආමේන්. උන්වහන්සේ මලෝගේ නැගිට නිසා තමයි මේ සමාදාන ආශිර්වාදය අපට ලැබුණේ. ආමේන්. ඔබ බයිබලය අරන් කියලා බලන්න මලෝගේ නැගිට ගමන් ගෝලෙන් අම්බෙච්ච ගමන් උන්වහන්සේ එකට උන් බය වෙලා හිටියේ. උන් එක තැනක වෙලා හිටියේ. ඒ තැනක ඇවිල්ලා උන්වහන්සේ භාවිතා කරපු වචනේ තමයි සමාදාන වේවා. බය වෙන්න එපා. ආමේන්. උන්වහන්සේගේ උපතේනොත් දේවදූතය කිව්වේ සමාදානයේ වේවා මුළු ලෝකෙටම බය වෙන්න එපා. ඒ ආශිර්වාදය අපි ලබාගත්ත මලෝගේ නැගිටීමේ ලබාගත්ත සෙනගක්. ආමේන්. 11 වෙනි කාරණාව 2 කොරින්ති 2:14 2 කොරින්ති 2:14 1 කොරින්ති 15:57 1 කොරින්ති 15:57 අපේ ජය ජීවිතයේ ආශිර්වාදය. ඔව් ස්වාමීන් වහන්සේගේ වචනේ උඹලා දැනටම අදිස්සියෙන් ජයගත්ත සෙනගක් කියලා. අපි ජයගත්තේ කොහොමද? උන්වහන්සේ මලෝගේ නැගිට නිසයි අපි කිතුණු ජීවිතය ජයග්‍රහණ ජීවිතයක් වෙලා තිබෙන්නේ. අපි හැම දෙයකින්ම අදිස්සියෙන් ජයගත්ත සෙනගක් මගේ දරුවනේ. හැම මොහොතෙම හැමදාම ඔබ ජීවත් වන්න සේවයේදී ලෝකේ කාරණාවලදී හැම මොහොතෙම හැමදාම උදෑසන නැගිටාම අවස වෙනකන් හිතන්න මලෝගේ නැගිටේ ජයග්‍රහණය මා තුළ තිබෙනවා කියන එක. ඒක ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ මලෝගේ නැගිට නිසා. ආමේන්. 12 වෙනි කාරණාව 1 කොරින්ති 15:18 සිට 22 1 කොරින්ති 15:18-22 රෝම 6:8 රෝම 6:8 අපේ සැතපීමේ ආශිර්වාදය. ඔබ දන්නවද මේ අනර්ග ආශිර්වාදයක් අපිට මරණය කියන වචනයක් භාවිතා වුණේ නැහැ. මරණය කියන වචනයක් අපිට උරුම වෙන්නේ නැහැ. උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ මලුන්ගේ නැගිට නිසා නැගිට්ටේ නිදී ගත්ත නිසා. ක්‍රිස්තුස් වහන්සේ නිදී ගත්ත නිසා තමයි නැගිට්ටේ. උන්වහන්සේ වචනේ අපට දෙනවා ඔබ මැරෙන්නේ ඔබ සැතපෙනවා කියන කාමෙන්. මලුන්ගේ නැගිටේ ආශිර්වාදය තමයි සැතපීමේ ආශිර්වාදය, සෙනසීමේ ආශිර්වාදය. ආමෙන්. 13 වෙනි කාරණාව 1 තෙසලෝනික 4:14 සිට 16 1 කොරින්ති 15:23 1 කොරින්ති 15:23 යේසුස් වහන්සේගේ නැවත පැමිණීමේදී අන්වෙසක් වීමේ ආශිර්වාදය. උන්වහන්සේගේ ඊමේදී උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී මතක තියාගන්න උන්වහන්සේගේ ඊමේදී කිතුණු කමේ ජීවත් වෙච්ච අය අන්වෙසක් වෙනවා. ඒ වගේම මලවුන් නැගිටිනවා මගේ දරුවනේ. ආමේන්. එහෙනම් අපිට මේ මලුන් නැගිටිනවා කියන ඒ ප්‍රධාන ඒ මූලික බීජය මගේ ක්‍රිස්තුස් වහන්සේ මලුන්ගේ නැගිටීමෙන් අපිට ලබා දුන්නා මගේ දරුවනේ. ඔබයි මමයි ක්‍රිස්තුස් වහන්සේ මලුන්ගේ නැගිට්ටා වගේම නැගිටින්න ඉන්න අය. ආමේන්. එනිසා මේවා ලැබුණේ මලුන්ගේ නැගිටීමෙන්. මේ විශාල දේවල් ඔබ දැනගන්න එපා. 14 වෙනි කාරණාව 1 කොරින්ති 15:52 1 තෙසලෝනික 4:17 එසවීමේ ස්වර්ගපත් වීමේ ආශිර්වාද. මලවුන්ගේ නැගිට නිසා තමයි මගේ දරුවනේ ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගපත් උනේ. ආමේන්. මලවුන්ගේ නැගිටීම නිසා තමයි ස්වර්ගපත් උනේ. එහෙනම් මලවුන්ගේ නැගිටීමේ තිබෙන ඊළඟ ආශිර්වාදය තමයි අපි ස්වර්ගපත් වෙන එක. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ කොයි ආකාර ස්වර්ගපත් වුණාද? ඔබත් මමත් ස්වර්ගපත් වෙනවා. ආමේන්. අපි කවදාවත් අපායට නිරේට උරුම වෙච්ච සෙනගක් නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ මලවුන්ගේ නැගිටීමේ බලයේ කරුණු කොටගෙන තිබෙන ආශිර්වාදයේ සත්‍යතාවය නම් අපි මලවුන්ගේ නැගිටලා ක්‍රිස්තුස් වහන්සේ වගේම ස්වර්ගපත් වෙනවා කියන එක මලවුන්ගේ නැගිටීමෙන් අපිට ලැබුණේ ඒකයි. අපි අන්තිම කාරණාවට යන රෝම 16:27 රෝම 16:27 පිලිප්පි 3:21 අපේ පහත්කමේ ශරීරයේ ක්‍රිස්තුස් වහන්සේගේ තේජසයට සමාන වී
තේජසින් තේජසට පත්වීම. ආමේන්. මේක පොඩ්ඩක් තේරුම් ගන්න මගේ දරුවනේ මේ ශරීරයට දේව වචනේ භාවිතා කරනවා. දැන් අපි ගැලීම ලැබුවට මේ ශරීරයට ස්වාමීන් වහන්සේ කියනවා මේක දුර්වල පාත් ශරීරයක් කියන එක. ශරීර සම්බන්ධව. මොකද අපිට වයසට යනවා අපි ලෙඩ වෙනවා නොයෙක් කාරණාවල් සිදු වෙනවනේ ස්වභාවික කාරණාවල් සිදු වෙනවනේ. ඒ නිසා බයිබලයේ පාවිච්චි කරන රෝම 16:27 පිලිපි 3:20 කියනවා අපේ පාත්කම ශරීරය. මේක වචනේ අපිට කියනවා අපේ පාත්කම ශරීරය. ආමේන්. ස්වාමීන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ අනේ සමානත්වයේ ශරීරයට ස්වර්ගයේ ශරීරයට වෙනස් වෙනවා කියලා. ආමේන්. ඒක වෙන්නේ මලෝංගි නැගිටීම කරුණු කොටගෙන ස්වාමීන් වහන්සේගේ ඒ ශරීරයේ ස්වර්ගයේ ශරීරයක් වුණා ස්වර්ගපත් වෙන්නට ඔබටත් මටත් මලෝංගි නැගිටීමේ ඒ බලය තිබෙනවා. ඒ පමණක් නෙමෙයි අපි ස්වර්ගයෙන් තේජසින් තේජසයටපත් වෙනවා. ආමේන්. අපි මහිමෙන් මහිමයටපත් වෙනවා. ආමේන්. මේ පාත් දේවල් ඔක්කොම ආත්මික දේවල් වලට වෙනස් වෙනවා. ආමේන්. එනම් මලෝංගි නැගිටීමෙන් මෙච්චර ආශිර්වාදවල් මගේ දරුවනේ. අපි සිකුරාදා දැනගත්තා උන්වහන්සේගේ අනාගත වාක්‍ය 26ක්. අපි මලෝංගි නැගිටීමේ අද දවස් අපි තව දැනගත්තා ඒ ආශිර්වාදයල් මලෝංගි නැගිට ක්‍රිස්තුස් වහන්සේ මලෝංගි නැගිට නිසා අපි ලබාගත් ආශිර්වාදවල් මගේ දරුවනේ සාමාන්‍ය කිතුණුවෙක් නෙමෙයි. ඔබ ස්වාමීන් වහන්සේගේ උරුමකාර මෙන්න මේ ස්වර්ගික උරුමයේ කොටස්කරු අපි මොනතරම් ස්වාමීන් වහන්සේ ඉදිරියේදී උන්වහන්සේගේ දරුවෝ ඇටියට ජයග්‍රහණ ජීවිතයක් ගත කරන්න ඕනද? අපි මේ තරම් ස්වාමීන් වහන්සේගේ මේ මලෝංගි නැගිටීමේ මම නිතර මතක් කරලා කියන්න ඔබ නිතර හිතා ගන්න මලෝංගි නැගිටීමේ බලය උන්වහන්සේ ඔබට දීලා තිබෙනවා. ආමේන්. ඒ බලය ඔබ තුලයි. ඒ බලය නම් ශුද්ධාත්මයන් වහන්සේ. ආමේන්. රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදය කියනවා ක්‍රිස්තුස් වහන්සේ මලෝංගි නැගිට්ටා වූ ආත්මයන්න් වහන්සේ කියලා. එනිසා ඒ බලය ඔබ තුල නම් ඔබ මලෝංගි නැගිටීම තුළ ඔබට මොනතරම් ප්‍රීති වෙන්න ඕනද මොනතරම් ලෝකෙට මේක ප්‍රකාශ කරන්න ඕනද අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු. මලෝංගි නැගිටීමේ බලය අප තුළ නිසා අපි ප්‍රශංසා කරමු. ස්වාමීනි ඔබට මහිමය ගෞරවය අපි දෙනවා ස්වාමීනි. ප්‍රශංසාව දෙනවා රූපිකය. ස්තුතිය අපත් පියාණනි අපට ප්‍රශංසා වේවා තාත්තේ මේ අනගි වචනේ නිසා ස්තුති මගේ ස්වාමීන් වහන්සේ දහසක් අතරින් අපව තෝරා ගත්තාක් මෙන්න ස්වාමිනේ මරණේ පාතාලයේ යක්ෂ පරාජය කරමි මලොංගින් නැවත නැගිට්ටා මගේ මහෝත්තම දෙවි පියාණන් වහන්සේ මගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සුදාත්ම දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ආනුභාවයෙන් මේ ලෝකේ මහා දුක් වේදනා පීඩා රෝග කරදර ප්‍රශ්න වේදනා තුලින් මිරිකෙන ස්වාමීන් වහන්සේ මේ මහා සෙනගට ඔබ වහන්සේ කතා කරන්න ස්වාමිනේ ඔබ දැනෙන්න ඔබ හැංගෙන්න මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ජීවමාන බලය අත්දකින්න පිහිට වෙන්න කියලා දෙනවා ස්වාමිනේ. ඒ වගේම වාදාන විශ්වාස කරන ඔබගේ දරුවන්ද ස්වාමිනේ මේ මහෝත්තම භාවයෙන් පිරීලා ආශිර්වාද සෙනගක්ව බලයේ සෙනගක්ව ස්වාමිනේ ඉදිරියට යන්න ජය ගන්න උපකාර කරන්න කියලා දෙනවා අපත් තාත්තේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම සුද්ධ බලවත් නාමයෙන් ආමේන්. ජෙස්පීටයි 3:24 රෝම 5:1 ඉඳලා 2 කියනවා අපි ධර්මිෂ්ඨය වුණේ උන්වහන්සේගේ මලෝංගි නැගිටීමේ කාරණා නිසා. ආමේන්. 3 වෙනි කාරණාව. හේබ්‍රෙව් 1:3 තීතස් 2:14 අපේ පවිත්‍ර වීමේ ආශිර්වාදය. ඔව් අපි මේ මිනිස්සුන්ට පව්කාර අපිට පාපෙන් පිරිච්ච අපට ආදාංගේ ජම්මික පාපිට උරුම වෙච්ච අපට නිර්හේත උරුම වෙච්ච අපට සාප පාප රෝගෙට උරුම වෙච්ච අපට ස්වාමීන් වහන්සේගේ මලෝංගි නැගිටීම එබ්‍රේයෝ 1:3 තීතස් 2:14 කියනවා අපේ පවිත්‍ර වීමේ ආශිර්වාදය උන්වහන්සේගේ මලෝංගි නැගිටීමෙන් අපි ලබා ගත්තා කියලා. ආමේන්. ඔබ ආමේන් කියන්න ඕන ස්තුති කරන්න ඕන. අපි යනවා 4 වෙනි කාරණාවට. 2 කොරින්ති 5:17 අපේ නව මැවිල්ලේ ආශිර්වාදය. උන්වහන්සේ මලෝංගි නැගිට නිසා තමයි මගේ දරුවනේ අපි ඔක්කොමලම නව මැවිල්ලක් උනේ. ආමේන්. අප නව මැවිල්ලක් වුණා. උන්වහන්සේගේ මේ අනර්ග මලෝංගි නැගිටීමෙන් අපි එමෝම කිතුණුව එමෝම ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන එමෝම නව මැවිල්ලක් වුණා උන්වහන්සේගේ මලෝංගි නැගිටීමෙන්. පස්වෙනි කාරණාව 1 කොරින්ති 4:10 1 කොරින්ති 4:10 ප්‍රඥාවන්තකමේ ආශිර්වාදය. මගේ දරුවනේ අපට ස්වාමීන් වහන්සේ දෙන්නේ මේ ආත්මික කාරණාවල්. ඒකයි පෞල්තුමා කියන්නේ මේක මේ ලෝකේ ආචාර්යවරුන්ට මේවා තේරෙන්නේ නැහැ. අපේ ප්‍රඥාවන්ත උන්ට මෝඩකම කියලා උන් කියනවා. එනිසා මගේ දරුවනේ මේ ප්‍රඥාව ආත්මික කාරණාවල් ප්‍රඥාව ලැබෙන්නේ උන්වහන්සේගේ මලෝංගි නැගිටීමේ කාරණා කරුණු කොටගෙන. එනිසා ඒක ස්වාමීන් වහන්සේ මලෝංගි නැගිට නිසා අපට ලැබිච්ච ස්වර්ගික ප්‍රඥාවේ ආශිර්වාදය. ආමේන්. 6 වෙනි කාරණාව 1 තිමෝති 1:12 පිලිප්පි 4:13 අපේ බලයේ ආශිර්වාදය. මේක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ පෞල්තුමා බොහෝ පැහැදිලිව කියනවා මගේ දරුවනේ. අපි අද බලවත්ද? අපි අද බලවත්ව ජීවත් වෙනවද? කිතුණු අද බලවත්. කිතුණුව මරණය පාතාලයේ යක්ෂයා පරදපු
අධිකාර ආධිපත්‍ය බලයෙන් පූර්ණ මනුෂ්‍යයන්. ඔබගේ වචනට බලය තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ කිව්වා මම කළාට වඩා ඔබලා කරනවා යමක් කියලා. එනිසා මේ බලය පෞල්තුමා කියනවා ලෝකේ ඉන්න සතුරට වඩා මා තුළ ඉන්න මේ දේශුස් වහන්සේ නිසා මම බලවත්ව සිටිනවා කියලා. ඒ බලය මලෝගේ නැගිටීමෙන් අපට ලැබුණා කියන එක තික තිමති 1:12 නොත් පිලිපි 4:13 නොත් පෞල්තුමා කියනවා. අත්වෙනි කාරණාව. 1 තිමෝති 1:16 තීතස් 3:5 අපේ දයාවේ කරුණාවේ ඉවසිලිවන්තකමේ ආශිර්වාදය. සත්‍යතාවේ ආශිර්වාදය උන්වහන්සේ මලෝගේ නැගිටේ ආශිර්වාදය. එහෙනම් ඒ සත්‍යතාවේ ආශිර්වාදය මොකද්ද? 1 තිමති 1:16 තීතස් 3:5 කියනවා අපිට ලැබිච්ච දයාව. ආමෙන් කියමුද? අපිට ලැබිච්ච කරුණාව. ආමෙන්. කිතුනුවාද ඉවසනවා මගේ දරුවනේ මොනතරම් ඉවසනවාද මේ ඉවසීම ලැබුණේ කොහොමද මේ ඉවසීම ලැබුණේ උන්වහන්සේගෙන් ලැබුණේ කොතනද කුරුස පූජාවේ ඊට පස්සේ මලුන්ගේ නැගිටීමෙන් ආමෙන් අපි ලබා තිබෙන මේ ආශිර්වාදවල දයාව කරුණාව අනුග්‍රහය සහ ඉවසිලිවන්තකම මලුන්ගේ නැගිටීමේ ආශිර්වාදයක් ආමෙන් 8 වෙනි කාරණාව 2 කොරින්ති 3:4 අපේ බලාපොරොත්තුවේ ආශිර්වාදය ආමෙන් 2 කොරින්ති 3:4 කියනවා මලුන්ගේ නැගිට නිසා තමයි හැදෙයිල්ලේ විශ්වාසයේ බලාපොරොත්තුවේ ආශිර්වාදය අපට ලැබුණේ. ආමෙන්. අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ පාල්තුමා කියනවා මම ගිහිලා මේවා ප්‍රකාශ කරන්නේ උන්වහන්සේ මලෝගේ නැගිට නිසා. ආමෙන්. උන්වහන්සේ මලා පමණක් නම් අපි මේ ලෝකේ ඉන්න බෝ දුර්වල මිනිස්සු වෙනවා. මලෝගේ නැගිටීමෙන් අපි මෙන්න මේ බලාපොරොත්තුවේ ආශිර්වාද අපි ලබා ගන්න තිබෙනවා. ගලාති 2:4 අපේ නිදහස්කමේ ආශිර්වාදය. ඒ ක්‍රිස්තුස් වහන්සේ මලෝගේ නැගිටල කමින් අපට ලැබිච්ච අපේ නිදහසමගේ දරුවනේ. ආමෙන්. එයා නැගිට නිසා තමයි මලෝගේ නැගිට නිසා තමයි නිදහස්කමේ ආශිර්වාදය අපි ලබාගෙන සිටින්නේ. ආමෙන්. ඔබ නිදහස්. ආමෙන්. ඔබ කියන්නේ මලෝගේ නැගිට ස්වාමීන් වහන්සේගේ මලෝගේ නැගිටීමේ බලය කරුණු කොටගෙන සාප පාප රෝග ප්‍රශ්න හැම දෙයකින්ම ඔබ නිදහස් කියලා ඔබ විශ්වාස කරනවා. ඒ නිදහස ලැබෙන්නේ මලෝගේ නැගිටීමේ බලය කරුණු කොටගෙන. 10 වෙනි කාරණාව 1 පේතෘස් 5:14 කොලොස්සි 1:20 අදියට කියන 1 පේතෘස් 5:14 කොලොස්සි 1:20 අපේ සමාදානයේ ආශිර්වාදය. ආමෙන්. උන්වහන්සේ මලෝගේ නැගිට නිසා තමයි මේ සමාදාන ආශිර්වාදය අපට ලැබුණේ. ආමෙන්. ඔබ බයිබලය අරන් කියවලා බලන්න මලෝගේ නැගිට ගමන් ගෝලෙන් අම්බෙච්ච ගමන් උන්වහන්සේ එකට උන් බය වෙලා හිටියේ. උන් එක තැනක වෙලා හිටියේ. ඒ තැනක ඇවිල්ලා උන්වහන්සේ භාවිතා කරපු වචනේ තමයි සමාදානෙ වේවා. බය වෙන්න එපා. ආමෙන්. උන්වහන්සේගේ උපතේනොත් දේවදූතය කිව්වේ සමාදානය වේවා මුළු ලෝකෙටම බය වෙන්න එපා. ඒ ආශිර්වාදය අපි ලබාගත්ත මලෝගේ නැගිටීමේ ලබාගත්ත සෙනගක්. ආමෙන්. 11 වෙනි කාරණාව 2 කොරින්ති 2:14 2 කොරින්ති 2:14 1 කොරින්ති 15:57 ඕ ස්වාමීන් වහන්සේගේ වචනේ උඹලා දැනටම අදිස්සියෙන් ජයගත්ත සෙනගක් කියලා. අපි ජයගත්තේ කොහොමද? උන්වහන්සේ මලෝගේ නැගිට නිසයි අපි කිතුණු ජීවිතය ජයග්‍රහණ ජීවිතයක් වෙලා තිබෙන්නේ. අපි හැම දෙයකින්ම අදිස්සියෙන් ජයගත්ත සෙනගක් මගේ දරුවනේ. හැම මොහොතෙම හැමදාම ඔබ ජීවත් වන්න සේවයේදී ලෝකේ කාරණාවලදී හැම මොහොතෙම හැමදාම උදෑසන නැගිටාම අවස වෙනකන් හිතන්න මලෝගේ නැගිටේ ජයග්‍රහණය මා තුළ තිබෙනවා කියන එක. ඒක ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ මලෝගේ නැගිට නිසා. ආමෙන්. 12 වෙනි කාරණාව 1 කොරින්ති 15:18-22 රෝම 6:8 අපේ සැතපීමේ ආශිර්වාදය. ඔබ දන්නවද මේ අනර්ග ආශිර්වාදයක් අපිට මරණය කියන වචනයක් භාවිතා වුන්නේ නැහැ. මරණය කියන වචනයක් අපිට උරුම වෙන්නේ නැහැ. උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ මලෝගේ නැගිට නිසා නැගිටේ නිදිය ගත්ත නිසා ක්‍රිස්තුස් වහන්සේ නිදිය ගත්ත නිසා තමයි නැගිටේ. උන්වහන්සේ මේ වචනේ අපට දෙනවා ඔබ මැරෙන්නේ නැහැ ඔබ සැතපෙනවා කියන කාමෙන්. මලෝගේ නැගිටේ ආශිර්වාදය තමයි සැතපීමේ ආශිර්වාදය සෙනසීමේ ආශිර්වාදය. ආමෙන්. 13 වෙනි කාරණාව 1 තෙසලෝනික 4:14-16 1 කොරින්ති 15:23 1 කොරින්ති 15:23 යේසුස් වහන්සේගේ නැවත පැමිණීමේදී අන්වෙසක් වීමේ ආශිර්වාද. උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී මතක තියාගන්න උන්වහන්සේගේ ඊමේදී කිතුණු කමේ ජීවත් වෙච්ච අය අන්වෙසක් වෙනවා. ඒ වගේම මලවුන් නැගිටිනවා මගේ දරුවනේ. ආමෙන්. එහෙනම් අපිට මේ මලෝන් නැගිටිනවා කියන ඒ ප්‍රධාන ඒ මූලික බීජය මගේ ක්‍රිස්තුස් වහන්සේ මලෝන්ගේ නැගිටීමෙන් අපිට ලබා දුන්නා මගේ දරුවනේ. ඔබයි මමයි ක්‍රිස්තුස් වහන්සේ මලෝන්ගේ නැගිටා වගේම නැගිටින්න ඉන්න අය. ආමෙන්. එනිසා මේවා ලැබුණේ මලෝන්ගේ නැගිටීමෙන්. මේ විශාල දේවල් ඔබ දැනගන්න එපා. 14 වෙනි කාරණාව 1 කොරින්ති 15:52 1 තෙසලෝනික 4:17
එසවීමේ ස්වර්ගපත් වීමේ ආශිර්වාද ආශිර්වාද. මලවුන්ගේ නැගිට නිසා තමයි මගේ දරුවනේ ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගපත් උනේ. ආමෙන්. මලවුන්ගේ නැගිටීම නිසා තමයි ස්වර්ගපත් උනේ. එහෙනම් මලවුන්ගේ නැගිටීමේ තිබෙන ඊළඟ ආශිර්වාදය තමයි අපි ස්වර්ගපත් වෙන එක. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ කොයි ආකාර ස්වර්ගපත් වුණාද? ඔබත් මමත් ස්වර්ගපත් වෙනවා. ආමෙන්. අපි කවදාවත් අපායට නිරේට උරුම වෙච්ච සෙනගක් නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ මලවුන්ගේ නැගිටීමේ බලයේ කරුණු කොටගෙන තිබෙන ආශිර්වාදයේ සත්‍යතාවය නම් අපි මලවුන්ගේ නැගිටලා ක්‍රිස්තුස් වහන්සේ වගේම ස්වර්ගපත් වෙනවා කියන එක මලවුන්ගේ නැගිටීමෙන් අපිට ලැබුණේ ඒකයි. අපි අන්තිම කාරණාවට යන රෝම 16:27 රෝම 16:27 පිලිප්පි 3:21 අපේ පහත්කමේ ශරීරයේ ක්‍රිස්තුස් වහන්සේගේ තේජසයට සමාන වී තේජසින් තේජසට පත්වීම. අමෙන්. මේක පොඩ්ඩක් තේරුම් ගන්න මගේ දරුවනේ මේ ශරීරයට දේව වචනේ භාවිතා කරනවා. දැන් අපි ගැලීම ලැබුවට මේ ශරීරයට ස්වාමීන් වහන්සේ කියනවා මේක දුර්වල පාත් ශරීරයක් කියන එක. ශරීර සම්බන්ධව. මොකද අපිට වයසට යනවා අපි ලෙඩ වෙනවා නොයි කාරණාවල් සිදු වෙනවානේ ස්වභාවික කාරණාවල් සිදු වෙනවානේ. ඒ නිසා බයිබලේ පාවිච්චි කරන රෝම 16:27 පිලිපි 3:20 කියනවා අපේ පාත්කම ශරීරය. මේක වචනේ අපිට කියනවා අපේ පාත්කම ශරීරය. ආමේන්. ස්වාමීන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ අනේ සමානත්වයේ ශරීරයට ස්වර්ගයේ ශරීරයට වෙනස් වෙනවා කියලා. ආමේන්. ඒක වෙන්නේ මලවුන්ගේ නැගිටීම කරුණු කොටගෙන ස්වාමීන් වහන්සේගේ ඒ ශරීරය ස්වර්ගයේ ශරීරයක් වුණා ස්වර්ගපත් වෙන්නට ඔබටත් මටත් මලවුන්ගේ නැගිටීමේ ඒ බලය තිබෙනවා. ඒ පමණක් නෙමෙයි අපි ස්වර්ගයෙන් තේජසින් තේජසයටපත් වෙනවා. ආමේන්. අපි මහිමෙන් මහිමයටපත් වෙනවා. ආමේන්. මේ පාත් දේවල් ඔක්කොම ආත්මික දේවල් වලට වෙනස් වෙනවා. ආමේන්. එනම් මලවුන්ගේ නැගිටීමෙන් මෙච්චර ආශිර්වාදවල මගේ දරුවනේ. අපි සිකුරාදා දැනගත්තා උන්වහන්සේගේ අනාගත වාක්‍ය 26ක්. අපි මලවුන්ගේ නැගිටීම අද දවස් අපි තව දැනගත්තා. ඒ ආශිර්වාදයල් මලවුන්ගේ නැගිට ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගේ නැගිට නිසා අපි ලබාගත් ආශිර්වාදවල් මගේ දරුවනේ සාමාන්‍ය කිතුණුවෙක් නෙමෙයි. ඔබ ස්වාමීන් වහන්සේගේ උරුමකාර මෙන්න මේ ස්වර්ගික උරුමයේ කොටස්කරු අපි මොනතරම් ස්වාමීන් වහන්සේ ඉදිරියේදී උන්වහන්සේගේ දරුවෝ ඇටියට ජයග්‍රහණ ජීවිතයක් ගත කරන්න ඕනද? අපි මේ තරම් ස්වාමීන් වහන්සේගේ මේ මලවුන්ගේ නැගිටීමේ මම නිතර මතක් කරලා කියන්න ඔබ නිතරම හිතා ගන්න මලවුන්ගේ නැගිටීමේ බලය උන්වහන්සේ ඔබට දීලා තිබෙනවා. ආමේන්. ඒ බලය ඔබ තුලයි. ඒ බලය නම් ශුද්ධාත්මයන් වහන්සේ. ආමේන්. රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදය කියනවා ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගේ නැගිට්ටා වූ ආත්මයන්න් වහන්සේ කියලා. එනිසා ඒ බලය ඔබ තුල නම් ඔබ මලවුන්ගේ නැගිටීම තුළ ඔබට මොනතරම් ප්‍රීති වෙන්න ඕනද මොනතරම් ලෝකෙට මේක ප්‍රකාශ කරන්න ඕනද අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු. මලවුන්ගේ නැගිටීමේ බලය අප තුළ නිසා අපි ප්‍රශංසා කරමු. ස්වාමීනි ඔබට මහිමය ගෞරවය අපි දෙනවා. ස්වාමීනි ප්‍රශංසාව දෙනවා. රූපිකය స్తుతి අපත් පියාණනි අපට ප්‍රශංසා වේවා තාත්තේ මේ අනගේ වචනේ නිසා స్తుති. මගේ ස්වාමීන් වහන්සේ දහසක් අතරින් අපව තෝරා ගත්තාක් මෙන්න ස්වාමිනී මරණේ පාතාලයේ යක්ෂ පරාජය කරමි මලවුන්ගේ නැවත නැගිට්ටා මගේ මහෝත්තම දෙවි පියාණන් වහන්සේ මගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සුදාත්ම දෙවියන් වහන්සේගේ ආත්මෙන් ආනුභාවයෙන් මේ ලෝකේ මහා දුක් වඳින වේදනා පීඩා රෝග කරදර ප්‍රශ්න වේදනා තුලින් මිරිකෙන ස්වාමීන් වහන්සේ මේ මහා සෙනගට ඔබ වහන්සේ කතා කරන්න ස්වාමිනී ඔබ දැනෙන්න ඔබ හැංගෙන්න මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ජීවමාන බලය අත්දකින්න පිහිට වෙන්න කියලා දෙනවා ස්වාමිනී. ඒ වගේම වාදාන විශ්වාස කරන ඔබගේ දරුවන්ද ස්වාමිනී මේ මහෝත්තම භාවයෙන් පිරීලා ආශිර්වාද සෙනගක් බලයේ සෙනගක් ස්වාමිනී ඉදිරියට යන්න ජය ගන්න උපකාර කරන්න කියලා දෙනවා අපත් තාත්තේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම සුද්ධ බලවත් නාමයෙන් ආමේන්. ජේස් පීටයි